සමාජ සංගායනා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ලෝකයේහි පහළ වීම ඊටාම දුර්ලභයි. අප හැමදෙනාටම මේ දුර්ලභ කාරණාව අද දවසේදී සම්පූර්ණ වෙලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක් අපි කාටත් ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ වගේම හිතන්නට පුළුවන් මනසකුත් අපිට ලැබිලා තියෙනවා. මේ කරුණ සියල්ලම සම්පූර්ණ වුණ දවස ලේසියෙන් කෙනෙකුට ලබන්න පුළුවන් කමක් නැහැ. ඊටාම දුර්ලභ කාරණාවක්. ඒ දුර්ලභ කාරණාව ලබාගත් අද දවසේදී අපි නිකරුණේ මේ ජීවිතය විනාශ වන්න දෙන්නට හොඳ නැහැ. අපි පුරුදු කරපු සාමාන්‍ය සිතුම් පැතුම් තමයි අපිව ගොඩක් වෙලාවට වැරදි මාවතකට පොළඹවන්නේ. ලෝකයේ තුල ජීවත් වෙනකොට මිනිස්සෙකුට පුංචිම කාලේ ඉඳලා වයසට යනකම් අහන්නට ලැබෙන්නේ කෙලෙස් සම්මිශ්‍ර වචන මිසක නික්ලේශී වචන නෙමෙයි. ඒ නිසාම මිනිස්සු හැම වෙලාවකදීම කල්පනා කරන්නේ තමන්ගේ ජීවිතය යහපත් කරගන්නේ කොහොමද කියන එක භෞතික කාරණා මත, භෞතික සාධකයන් මත. ඒ විදිහට භෞතික කාරණා, භෞතික සාධකයන් අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න මිනිස්සුන්ට කවදාවත් ජරා මරණ ආදී ධර්මයන්ගෙන් මිදෙන්නට පුළුවන් කමක් නැත්තේ. බුදුරජාණන් වහන්සේ නිසා හැමෝටම පෙන්වා දුන්නා ජරා ධම්මෝහි ජරා ධම්මං අනතීතෝති ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්හම් පච්චවෙක්කිතබ්බං මරණ ධම්මෝහි මරණ ධම්මං අනතීතෝති ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්හං පච්චවෙක්කිතබ්බං. එතකොට මේ අප විසින් නිරන්තරයෙන්ම ගිහියා විසිනුත් පැවිද්දා විසිනුත් සිහි කළ යුතු ධර්ම හැටියට අපි ජරාව ස්වභාවය කොට ඉන්නවා, මරණය ස්වභාව කොට ඉන්නවා, ඉපදීම ස්වභාවය කොට ඉන්නවා, ලෙඩවීම ස්වභාවය කොට ඉන්නවා. මේ එකක්වත් ඉක්මවපු බවට පත් වෙලා නැහැ. අනතීතෝති ඉක්මවා නැහැ. නොඉක්මන මට්ටමකින්. ඒ කියන්නේ ඕනම මොහොතක අප කරා ඒ දේවල් ළඟාවන්නට පුළුවන්කම තිබෙනවා කියන එක. ඉතින් අන්න ඒ බඳු මට්ටමක් තුළ ජීවත් වෙන, ඒ බඳු මනෝභාවයක් තුළ වාසය කරන අපිට සැපය කියන කාරණාව ගැන හිතන්නටවත් පුළුවන් කමක් නැති තරම්. ඒකයි කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලතේ සති කියලා කිව්වේ. හැම වෙලාවකදීම ඇවිදලා තියෙනකොට කෝනුහාසෝ කිමානන්දෝ කුමනනම් හාස්‍යයක්ද කුමනනම් සතුටක්ද කියලා. යම් කිසි කෙනෙක් මේ ලෝකයේ ලෙඩ වෙන ස්වභාවය කොට පවතින කයක් කුරුම කරගෙන ආරෝග්‍ය බව ප්‍රකට කරනවා නම්, ආරෝග්‍ය බව පිළින කරනවා නම් ඔහුගේ බාල බව හැර වෙන කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළේ නිසා. නුවණැත්තා ළඟ විතරක් දකින්න කෙනෙක් නෙමෙයි. නුවණැත්තා දුරක් දකින්න කෙනෙක්.
යම්කිසි දෙයක් හේතුවෙන් ජීවිතයට දුක පැමිණෙනවා නම් දුක පැමිණෙන දේවල් නුවණැත්තෝ වර්ණනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි දුක නැති කරන්නේ කොහොමද කියන කාරණය. අපි ගොඩක් දේවල් එකතු කරගෙන දුක නැති කරන්නට හදනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා අපි එකතු කරගන්න දේවල් නිසාම අපිට දුක පැමිණෙනවා කියලා. අපි ආශ කරන දේවල් ලං කරගෙන දුකෙන් මිදෙන්න උත්සාහවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දැක්කේ ඒ ආශ කරන දේවල් නිසාම ජීවිතේට දුක එනවා. එහෙනම් දුක නැති කරන්නට ඕනේ නම් අපි නැති කළ යුත්තේ අපිට නැතිකම නෙමෙයි අපි නැති කළ යුත්තේ ලෝකයට තියෙන බැඳීම, ලෝකයට තියෙන ඇලීම මේ කාරණාවන්. මේ දේවල් නැති කරන්නට අපි අපේ මනස නැතිනම් ඇලීම බැඳීම ආදී දේවල් දුරු කරන්නට අපි අපේ මනස පුරුදු කරනකොට අපි සිතෙහි පුරුදු කළ යුතු සංඥාවන් දකින්න පුළුවන්. සිතෙහි පුරුදු කළ යුතු සංඥාවන් දකින්න පුළුවන්. මොනවාද අපි පුරුදු කරනු ලබන සංඥාවන් බවට පත් වෙන්නේ? ඒ සංඥාවන් බවට පත් වෙන්නේ ලෝකය පිළිබඳව අපි හඳුනා ගන්නා ආකාරය. ලෝකය පිළිබඳව අපි දකින විදිහ, ලෝකය පිළිබඳව අපි හිතන විදිහ, ලෝකය පිළිබඳව අපි හඳුනා ගන්නා ආකාරය, මෙන්න මේවා තමයි සංඥාවන් කියලා කියන්නේ. එතකොට මේ සංඥාවන් විදිහට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ අපි ලෝකය පිළිබඳව දකින වැරදි සංඥාවන් හඳුනාගෙන අන්නේ වැරදි සංඥාවන් අපි දුරු කරන්නේ කොහොමද කියන කාරණාව. එතකොට නිට්ටයයි කියලා ගත්ත වැරදි සංඥාවක් තියෙනවා. ඒ වගේම සුඛයි කියලා ගත්ත, සැපයි කියලා ගත්ත වැරදි සංඥාවක් තියෙනවා. ආත්මයි කියලා ගත්ත වැරදි සංඥාවක් තියෙනවා. දුරු කළ යුත්තේ මේ විදිහට අපි ගත්ත වැරදි සංඥාවන්. වැරදි සංඥාවන් අපි දුරු කරන්නට නම් අපිට හිතට පුරුදු කරන්නට වෙනවා නිවැරදි සංඥාවන්. නිවැරදි සංඥාවන් පිළිබඳව අපි විමසා බලනකොට අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ දස සංඥාවන් ප්‍රධාන වශයෙන්ම ගිරිමානන්ද සූත්‍රයේ විග්‍රහ කොට දක්වන එක ඊටමත් වැදගත් සූත්‍රයක් සහ ඊටමත් වැදගත් කාරණා රසක් අපට පැහැදිලි කරලා දෙන සූත්‍ර දේශනාවක්. ගිරිමානන්ද හාමුදුරුවෝ රෝගාතුරව වාසය කරනකොට මේ පිළිබඳව ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේට දැනුවත් කළාම මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට ගිහිල්ලා කියන්නට කියලා ආනන්ද හාමුදුරුවන්ට භාග්‍යතුන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කළේ. එතකොට ගිරිමානන්ද සූත්‍රයේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා. මේ කරපු දේශනාව ගිරිමානන්ද හාමුදුරුවන්ට පමණක් කරපු දේශනාවක් නෙමෙයි. හිත වඩන ඕනෑම කෙනෙකුට සිත දියුණු කිරීම සඳහා උපකාර වන ධර්මකාරණා රසක් ඇතුළත් සූත්‍ර දේශනාවක්. භාග්‍යතුන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේදී දස සංඥාවක් සංඥා 10ක් පිළිබඳව දේශනා කරනවා. අපි පසුගිය කාලයේ පුරාවටම සාකච්ඡා කරගෙන පැමිණියේ ඒ දස සංඥාවන් පිළිබඳව. එහිදී අපේ විදර්ශනාවට නැඹුරු වෙලා අපි දස සංඥාවන්ගේ ඒ අදාළ සංඥාවන් කතා කළා. සමතේ පැත්තට යෙදෙන සංඥාවන් වෛරය ආදී ඇති කර ගැනීම සඳහා හේතු වන සංඥාවන් පිළිබඳව අපි කතා කළා. අපි අවසාන වශයෙන් සමාධිය පිණිස උපනිශ්‍රේ වන ප්‍රධාන කර්මස්ථානයක් ලෙස සලකනු ලබන ආනාපාන සතිය පිළිබඳව අපි කතා කරමින් හිටියේ. ආනාපාන සතිය පිළිබඳව අපට සාකච්ඡා කරනකොට අපිට බොහෝ මූලාශ්‍ර ගන්නට පුළුවන්කම තිබෙනවා ආනාපාන සතිය පිළිබඳව. මොකද ආනාපාන සතිය සුවිශේෂ භාවනාවක්, සුවිශේෂ කර්මස්ථානයක්. ආනාපාන සති භාවනාව තරම් කතාවට ගැනුණු නැතිනම් ධර්මයේ තුල මහා සම්භාවනාවකට පාත්‍ර වුණ වෙනත් භාවනාවක් නැති තරම්. බුද්ධ පච්චේක බුද්ධාදී මහෝත්තමයන් විසින් වර්ණනා කරන සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා මහ බෝධිසත්වයන් වහන්සේලා විසිනුත් මූලික වශයෙන් භාවිත කරන කර්මස්ථානයක් තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඒ බුද්ධ ආදී ආර්යයන් විසින් සම්භාවනාවට පාත්‍ර කළ ඒ ආනාපාන සතිය තරම් සාකච්ඡා වුණ වර්ණනා වුණ වෙනත් භාවනාවක් නැති තරම්. එතකොට මේ භාවනාව පිළිබඳව අපි මූලික අධ්‍යයන
මීට පෙර සාකච්ඡා කළා. ගිරිමානන්ද තෙරුන් වහන්සේට දේශනා කරපු දස සංඥාවන්ගෙදි අවසාන සංඥාව හැටියට නැතත් සංඥා නාමයෙන් නොගැනුණත් කතමාචානන්ද ආනාපාන සති කියලා ආනාපාන සතිය කියන්නේ මොකක්ද කියලා දේශනා කරන්නට යෙදුනේ. එතකොට මේ ආනාපාන සතිය කියන්නේ කුමක්ද කියලා ආනාපාන සතියට අදාළ මූලික පරිසරය පිළිබඳව නැතිනම් මේ භාවනාවට අදාළ මූලික පරිසරය පිළිබඳව වර්ණනාවක්. පරිසරය පිළිබඳව හඳුන්වා දීමකුයි මූලික වශයෙන් දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි අපි කතා කළේ අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභුජිත්වා, උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා අපි කතා කළේ අන්න ඒ පූර්ව කෘත්‍ය නැතිනම් ඒ පෙර කරන ලද කළ යුතු සම්පාදනය කරගත යුතු කාර්යභාරය පිළිබඳව. එතකොට අන්න ඒ ටික සම්පූර්ණ කරගත්ත තැනැත්තා විසින් එය සම්පූර්ණ කරගත්තයින් පසුව එයාට පුළුවන්කම තියනවා ඉන් ඉදිරියට තමන්ගේ නුවණ සහ සිහිය ඒ කර්මස්ථානයේට අනුයාත කරගෙන භාවනා කරන්නට. එතකොට කොහොමද භාවනාව ආරම්භ කරන්නේ? සෝ සතෝව අසසති සතෝ පස්සසති. එයා සිහියෙන් ආශ්වාස කරනවා, සිහියෙන් ප්‍රශ්වාස කරනවා. සෝ සතෝව අසසති සතෝ පස්සසති. සිහියෙන් ආශ්වාස කිරීම සහ සිහියෙන් ප්‍රශ්වාස කිරීම ආනාපාන සති භාවනාවේ ප්‍රධානතම අංගය නැතිනම් මූලික අංගය. ආශ්වාසය කියනකොට ඇතුළට ගන්න වාතය, ප්‍රාශ්වාසය කියනකොට ප්‍රශ්වාසය කියනකොට බාහිරට නිකුත් කරන වාතය. මේක විනය අට කතාවේ සහ සූත්‍ර අට කතාවේ අට කතාව තුළ ආකාර දෙකකට දකින්න පුළුවන්කම තියෙනවා. විනය අට කතාවේ මේ පිළිබඳව විග්‍රහ කරන්නේ ඇතුළට ගන්නා වාතය ප්‍රශ්වාසය හැටියටත් බාහිරට පිට කරන වාතය ආශ්වාසය හැටියටත් එය ඒ විදිහට සඳහන් කරන්නේ උත්පත්තිය ගන්නා මොහොත පිළිබඳව සලකා බලමින් ප්‍රතිසන්දිය ගන්න මොහොත පිළිබඳව සැලකිල්ලටගෙන. නමුත් සූත්‍ර අට කතාවන් තුල දකින්නට පුළුවන්කම තියෙන්නේ ආශ්වාසය කියනකොට ඇතුළට ගන්නා වාතයත් ප්‍රශ්වාසය කියනකොට බාහිරට නිකුත් කරන වාතයත් විදිහට එය ප්‍රകൃතියෙන් මිනිසෙකු ජීවත් වෙන අවස්ථාව සලකාගෙන විග්‍රහ කළ කාරණාවක් හැටියටයි දක්වන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට ආශ්වාස සහ ප්‍රශ්වාසයන් පිළිබඳව අපි හඳුනා ගන්නකොට අපිට පැහැදිලි මිනිසෙගේ ජීවිතයේ ස්වභාවිකවම සිදුවන නැතිනම් ස්වභාවිකව සිදු කරනු ලබන ඒ ප්‍රධානතම කාර්යභාරයක් වන ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව සිහි පැවැත්වීමයි හොදෙක්ම මේ භාවනාවෙහි තිබෙන මූලිකාංගය කියලා. ඒකයි සෝ සතෝ අස්සසති සතෝ පස්සසති කියලා දැක්ුවේ. එතකොට මේ සතෝ අස්සසති සතෝ පස්සසති කියලා සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියනකොට සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම අපි කරන්නට පුළුවන්කම තියනවා ඥාන නැතිනම් නුවණවල් දෙතිසක් දියුණු වන ආකාරයට. නුවණවල් දෙතිසක් දියුණු වන ආකාරයට මේ සිහියෙන් ආශ්වාස කිරීම ප්‍රශ්වාස කිරීම කරන්නට පුළුවන්කම තියෙනවා. දීගං වාස සන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීර්ඝව ආශ්වාස කරනකොට දීර්ඝව ආශ්වාස කරන බව දන්නවා. දීර්ඝව ප්‍රශ්වාස කරනකොට දීර්ඝව ප්‍රශ්වාස කරන බව දන්නවා. රස්වව ආශ්වාස කරනකොට රස්වව ආශ්වාස කරන බව දන්නවා. රස්වව ප්‍රශ්වාස කරනකොට රස්වව ප්‍රශ්වාස කරන බව දන්නවා. ඒ වගේම සබ්බ කාය පටිසංවේදීව ආශ්වාස කරනකොට ඒ බව දන්නවා. ප්‍රශ්වාස කරනකොට ඒ බව දන්නවා. ඒ වගේම පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. එතකොට පස්සම්භයං කාය සංඛාරං කියනකොට කාය සංස්කාරයන් සංසිඳවමින් ආශ්වාස කරනවා. කාය සංස්කාරයන් සංසිඳවමින් ප්‍රාශ්වාස කරනවා. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. ප්‍රීතිය ප්‍රතිසංවේදීව ආශ්වාස කරනවා. ප්‍රාශ්වාස කරනවා. ප්‍රීතිය ප්‍රතිසංවේදීව ප්‍රාශ්වාසය කරනවා වගේම සුඛ පටිසංවේදීව ආශ්වාස කරනවා. සුඛ පටිසංවේදීව ප්‍රාශ්වාස කරනවා. ඒ වගේම චිත්ත සංඛාර පටිසංවේදීව ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. ඒ වගේම පස්සම්භයං චිත්ත සංඛාරං චිත්ත සංස්කාරයන් සංසිඳවමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒ වගේම චිත්ත සංඛාර පිළිබඳව
සංසිඳ වීම සිද්ධ කළාට පස්සේ චිත්ත පටිසංවේදීව ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ අභිප්‍රමෝදයන් චිත්තං හිත අභිප්‍රමෝදයට පත් කරමින් ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. ඒ වගේම හිත සමාදානය කරමින් හිත විමෝචනයට පත් කරමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ඒ වගේම අනිත්‍ය අනුව දකිමින් විරාගය අනුව දකිමින් පටිනිස්සග්ගය අනුව දකිමින් මේ ආදී ආකාරයන්ගෙන් නිරෝධය අනුව දකිමින් පටිනිස්සග්ගය අනුව දකිමින් මේ කියන ආකාරයන්ගෙන් ප්‍රතිසංවේදීව වාසය කරනවා. නැතිනම් නුවණින් වාසය කරනවා ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව. ඒකට මේ ආශ්වාස ප්‍රශ්වාසයන් මුල් කරගෙන මේ ආකාර වූ ඥානයක් ප්‍රභාවිත කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව නුවණ පවත්වනවා කිව්වහම අපි පසුගිය දේශනාව තුළදී විශේෂයෙන් කතා කළා අපි ගණන් කිරීම වශයෙන් කොහොමද සිහිය පවත්වන්නේ කියලා. ගණන් කිරීම විදිහට. ඒ කියන්නේ කෙනෙකුට එකපාරම අපහසුයි තමන්ගේ හිත අරමුණක පිහිටවා ගන්නට ඒකාග්‍රගත කරගන්නට නොඑක් අරමුණු වල බැහැර අරමුණු වල හිත විසිරුණු කෙනෙකුට ආනාපාන සතිය පිළිබඳව සිත එකඟ කරනවා කියන එක සාමාන්‍යයෙන් එකපාර කරන්නට අපහසු නිසා ඒ පිළිබඳව ගණනා කියන ක්‍රමය යටතේ. ඒ කියන්නේ ආශ්වාස කරනකොට ප්‍රශ්වාස කරනකොට අපි 1යි කියලා ගණන් කරන්නට. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී 2යි කියලා. මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 9 8 7 6 5 4 3 2 1 ආදී ලෙස ආරෝහණ අවරෝහණ පිළිවෙලට ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිහිය පවත්වන්නට කියලා ගණන වශයෙන් පවත්වන්නට කියලා කිව්වා. ඒ වගේම කෙනෙකුට පුළුවන්කම තිබෙනවා අනුබන්ධන වශයෙන් අර ගණන අයින් කරලා ගණන කියන ක්‍රමය අයින් කරලා ගණන් කිරීම කියන දේ පසකින් තබලා ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව දැන් තමන්ගේ හිත පවත්වන්නට පුරුදු වුණාම අර සංඛ්‍යාත්මක ගණනයන් නොකොට එයාට සිහි පවත්වන්නට පුළුවන්කම තිබෙනවා අනුබන්ධන වශයෙන් ලුහු බැඳීම් වශයෙන් ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිහි පැවැත්වීම විදිහට. එතකොට ඒ විදිහට අනුබන්ධන වශයෙන් තබනවා වගේම ඒහා සමගාමීව එයාට පුළුවන්කම තිබෙනවා පුසන වශයෙන් තමන්ගේ හිත පවත්වන්නට. පුසන වශයෙන් කියලා කියන්නේ ස්පර්ශ වීම විදිහට. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කරනකොට කෙනෙකුගේ ආශ්වාසය ප්‍රශ්වාසය ඒ නාසිකාග්‍රේහි හෝ තොල්වල හෝ ගැටෙමින් තමයි ඇතුළත පිටට පිටවීම සිද්ධ වෙන්නේ. එතකොට ඇතුළට ඇතුල් වීමත් පිටට පිටවීමත් සිදුවනකොට ඒ සිදුවන වාතයේ ස්පර්ශ වීම කියන දෙයට තමන්ගේ සිත තබා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේක අපි හඳුනාගත්ත මොකක්ද? මේක හඳුනා ගන්නට යෙදුනේ පුසන වශයෙන් ස්පර්ශ වෙන ස්ථාන වශයෙන්. එතකොට දීර්ඝ නාසා ඇත්තෙකුට දීර්ඝ ප්‍රමාණයේ නාසා ඇත්තෙකුට නාසිකාග්‍රය ගොඩක් වෙලාවට ආශ්වාස ප්‍රශ්වාසයේ වදනා තැන වෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ ගැටෙන තැන තමයි අර නාසිකාග්‍රය ටිකක් දික් නැහැයක් තියෙන කෙනෙකුට නම්. ඒ වගේම කෙටි නහයක් තියෙන කෙනෙකුට නම් ප්‍රමාණයෙන් ටිකක් කෙටි ප්‍රමාණයක් තියෙන කෙනෙකුට නම් ඒක උඩුතොලෙහි ආශ්වාස ප්‍රශ්වාසයන් ගැටෙන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඔබ පුසන වශයෙන් ඒක ස්පර්ශ ස්ථාන වශයෙන් ස්පර්ශ වන ආකාරයේ විදිහට එය හඳුනා ගැනීම ප්‍රමාණවත් ඒ හඳුනා ගැනීම වැදගත් වෙනවා ඔබේ භාවනාවට. ඊට පස්සේ තමයි ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සුකුමතර වශයෙන් පවත්වමින් ඔබට එය දියුණු කරන්නට පුළුවන්කම තියෙන්නේ. මේ විදිහට දියුණු කරනකොට තමයි එය තපනා වශයෙන් ඔබට පුළුවන්කම තියෙන්නේ අර්පණා මට්ටමක් දක්වා දියුණු කරන්නට. ඒ වගේම තපනා වශයෙන් පුරුදු කළාට පස්සේ තමයි ඒ නැවත සලක්ෂණාදී වශයෙන් ඔබට විවට්ටනාදී ලෙස දකින්නට පුළුවන්කම තිබෙන්නේ විදර්ශනාව පැත්තට නැඹුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අනුපූර්ව ක්‍රමයකට යනකොට මෙතනදී ගණනා අනුබන්ධනා පුසනා ආදී මේ අංගයන්ගෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව නුවණ පැවැත්වීම සහ සිහිය පැවැත්වීම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද අපි මේ සිහිය නුවණ පවත්වන්නේ?
එතකොට ඒ කියන්නේ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා කිව්වට කොහොමද සිහියෙන් ආශ්වාස කරන්නේ? කොහොමද සිහියෙන් ප්‍රශ්වාස කරන්නේ? සිහියෙන් ආශ්වාස කරනවා කියනකොට දීගං වා අස්සසන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝව ආශ්වාස කරන කෙනෙක් දීර්ඝව ආශ්වාස කරනවා කියලා දන්නවා. දීර්ඝව ප්‍රශ්වාස කරනකොට දීර්ඝව ප්‍රශ්වාස කරනවා කියන එක පිළිබඳව දන්නවා. රස්ව ආශ්වාස කරනකොට රස්ව ආශ්වාස කරනවා කියන එක දන්නවා. රස්ව ප්‍රශ්වාස කරනකොට රස්ව ප්‍රශ්වාස කරනවා කියන එක ගැන දන්නවා. එතකොට දීඝං කියනකොට දීර්ඝ ලෙස. එතකොට දීර්ඝ ලෙස කියලා කියන්නේ මොකද්ද? දීර්ඝ ලෙස කියලා කියන්නේ අද්ධාන සංඛාතේ අස්ස සති කියන එක. අද්ධාන සංඛාතේ අස්ස සති. අද්ධාන සංඛාතේ අස්ස සති කියලා කියන්නේ දීර්ඝ කාලයක්. ඒ කියන්නේ කාල පරිච්ඡේද විදිහට තමයි මෙතනදී මේ දීගං වාස සන්තෝ කියලා කියන්නේ වැඩි වෙලාවක් හුස්ම ගන්නවා කියන එක සරලවම. එතකොට දැන් මිනිස්සෙකුට කෙටි හුස්ම වැටෙන වෙලාවල් සහ හුස්ම පාර පිළිබඳව ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව අවධානය යොමු කරගෙන ඉන්නකොට වටහා ගන්න පුළුවන්කම තියෙනවා කෙටි හුස්ම ගැනීම සහ දීර්ඝ හුස්ම ගැනීම කියලා ආකාර දෙකක්. ස්වභාවයෙන්ම කෙනෙකුට විටක කෙටි හුස්ම වැටෙනවා. තවත් විටක ඊටාම දීර්ඝ හුස්ම ගැනෙනවා. එතකොට මේ දීර්ඝ හුස්ම ගැනීම සහ කෙටි හුස්ම ගැනීම සාමාන්‍යයෙන් මිනිස්සෙයින්ට ප්‍රධාන වශයෙන්ම තේරෙන්නට පුළුවන්කම තිබෙනවා. මේ පිළිබඳව අට කතා විග්‍රහය තුළදී දක්වනවා. දීර්ඝ ශරීර ඇත්තන්ට දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ නෙමේ තිරසංගත සත්වයින්ගේ ආදී ලෙස. ඒ වගේම රස්ව කෙටි ශරීර ඇත්තන්ට කෙටි ආශ්වාස ප්‍රශ්වාස වෙනුයි සිද්ධ වෙන්නේ කියලා දක්වනවා. එතකොට මිනිස්සුන්ගේ මේක මධ්‍යස්තව දීර්ඝවත් රස්වවත් දැක්වෙන නිසා තමයි මේ කරුණු දෙකම මිනිස්සුන්ට දක්වන්නේ. එතකොට කෙනෙකුට දීර්ඝ ලෙස ආශ්වාස වන්නටත් පුළුවන් ප්‍රාශ්වාස වන්නට ප්‍රශ්වාස වන්නටත් පුළුවන් රස්ව ආශ්වාස වන්නටත් පුළුවන් රස්ව ප්‍රශ්වාස වන්නටත් පුළුවන්. ඒක හුස්ම පාර පිළිබඳව සිහිය පිළිබඳව අපි අවධානය යොමු කරගෙන ඉන්නකොට ඕනම කෙනෙකුට ටික වේලාවකින්ම ප්‍රකට කරගන්න පුළුවන් හුස්ම කිහිපයක් දීර්ඝව යනවා තව හුස්ම කිහිපයක් රස්වව යනවා මේ බඳු ආකාරයේ මේ සංඛාත කාලය නැතිනම් මේ සංඛාතයේ අද්ධාන සංඛාතය හෝ ඊතර සංඛාතය නැතිනම් කාලයක් විදිහට ගත්තාම වැඩි හෝ අඩු කාලයක් විදිහට තියෙන එක පිළිබඳව බොහොම සැලකිල්ලට භාජනය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එයා ඉස්සෙල්ලාම නුවණ පවත්වන්නේ කොයි විදිහටද? සෝ අද්ධාන දීගං අද්ධාන සංඛාතේ. එතකොට දීර්ඝ ලෙස අද්ධාන සංඛ්‍යාත කාලයක අසසති. එතකොට ඒක න ආශ්වාස කරනවා දීඝං අද්ධාන සංඛාතේ පස්ස සති. දීර්ඝව බොහෝ කාලයක් ප්‍රශ්වාස කරනවා. එතකොට පළවෙනියටම ප්‍රකට වෙන්නේ මේක. දැන් සෝ දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා කියනකොට එයා කොහොමද මේ දීර්ඝව ආශ්වාස කරනවා කියන එක පිළිබඳව සිහිය පවත්වන්නේ කියන එකයි කියන්නේ. කොහොමද සිහිය පවත්වන්නේ? දීගං අද්ධාන සංඛාතේ අස්සසති. දීර්ඝව බොහෝ වෙලාවක් ආශ්වාස කරනවා. දීගං අද්ධාන සංඛාතේ පස්ස සති. දීර්ඝව බොහෝ වෙලාවක් ප්‍රශ්වාස කරනවා. මේ දෙක තමයි සිද්ධ කරන්නේ. එතකොට මෙහෙම සිද්ධ කරගෙන යනකොට තෙවෙනි කාරණාව හැටියට මේ දෙකම එකතු කරලා දක්වනවා දීගං අද්ධාන සංඛාතේ අස්ස සතිපි පස්ස සතිපි. අද්ධාන සංඛ්‍යාත කාලයක්. ඒ කියන්නේ දීර්ඝ කාලයක් යා දීර්ඝ ලෙස ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා කියන මේ කාරණාව පිළිබඳව ප්‍රකට කරගෙන වාසය කරනවා. ප්‍රකට කරගෙන වාසය කරනවා. ඒ කියන්නේ අපි ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව හිත තබාගෙන ඉන්නකොට අපේ හිතට ප්‍රකටව පේන්න පටන් ගන්නවා. අපේ හිතට හොඳට දැනෙන්න පටන් ගන්නවා. අපි දීර්ඝව හුස්ම ගන්නවා, දීර්ඝව හුස්ම හෙලනවා කියන එක. එතකොට දීර්ඝව හුස්ම ගන්න බවට දැනුම් ඇතුවම හුස්ම ගන්නවා. දීර්ඝව හුස්ම හෙලන බවට දැනුම් ඇතුවම හුස්ම හෙලනවා. එතකොට මේ විදිහට දැනගෙනම ආශ්වාස ප්‍රශ්වාස කරන මේ දෙකම කරනවා. එතකොට මෙතන ප්‍රධාන වශයෙන් නුවණවල් තුනක් භාවිත වෙනවා. මොකද්ද නුවණවල් තුනක් කියලා කියන්නේ? අවස්ථා තුනක් බෙදෙනවා. දීර්ඝව ආශ්වාස කරනවා කියන බව ඒ වෙලාවට දන්නවා. ප්‍රාශ්වාස කරන මොහොතේදී
දීර්ඝ ලෙස ප්‍රශ්වාස කරනවා කියලා දන්නවා. ඒ වගේම එයාට මේ දෙක තුලම පවතින නුවණක් තියෙනවා දීර්ඝ ලෙස ආශ්වාස ප්‍රශ්වාසයන් කරනවා කියලා. එතකොට මේ අවස්ථා තුනක එයා සිහියෙන් වාසය කරනවා. සෝ සතෝ අසසති කියනකොට දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති කියලා කියනකොට එයා මේ තුන් තැනක නුවණ ඇතුව එක කරනවා. එතකොට තතෝ දීගං අද්ධාන සංකාතේ අසසතෝපි පස්සසතෝපි ඒ විදිහට දීර්ඝ කාලයක් අධාන සංඛ්‍යාතව ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව නුවණ තබාගෙන වාසය කරනකොට ඡන්தோ ජායති ඡන්දය හට ගන්නවා. ඡන්දය හට ගන්නවා. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත කියන එක. ඡන්දය කියන්නේ කැමැත්ත. එතකොට ඡන්ද කියනකොට අපිට මේක ඉර්ධිපාදයක් හැටියට දකින්න පුළුවන් කමක් තියෙනවා. ඡන්දය කියලා කියනකොට අපි කාම ඡන්ද ආදී වශයෙන් ඡන්ද කියන වචනය අපි හඳුනා ගන්නවා. ඡන්ද කියලා කියන්නේ කැමැත්ත කියන එකට. කැමැත්ත ගොඩක් වෙලාවට අකුසල ධර්මයක්. බොහෝ විට කැමැත්ත කියන එක අකුසල ධර්මයක්. හැබැයි අකුසල ධර්මයක් බවට කැමැත්ත පත්වන්නේ අර කාමාදී වූ සංකල්පනාවන් සමග භාවිත වන විට. එසේ නැතුව කුසල ධර්මයන් සමග භාවිත වන විට නෙමෙයි. ඒ නිසා ඡන්ද කියන වචනය කාමය හා භාවිත වෙනකොට අපි ඒකට කියනවා කාම ඡන්ද කියලා. රාගය හා භාවිත වෙනකොට අපි කියනවා ඡන්ද රාග කියලා. එතකොට මේ කැමැත්ත සහ ඇලීම, කැමැත්ත සහ කැමැති වීම කියනකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී දේවල් වලට ඇති කරගන්න කැමැත්ත. නමුත් අනික් පැත්තට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. කත්තු කම්මිතා කුසල ඡන්දය කියලා. කත්තු කම්මිතා කුසල ඡන්දය කියලා කියන්නේ තවදුරටත් දීර්ඝ ලෙස සිදු කරගෙන යාම සඳහා පවත්නා කැමැත්ත කියන එක. ඒක කුසල පාක්ෂික ධර්මයක්. ඒ වගේම ඡන්ද 이르දිපාදයේ හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඒක 이르දිපාදයක්. ඒක කුසල ධර්මයක්. එතකොට ඒක ඡන්ද ඉද්ධිපාද. එතකොට මේ විදිහට ඡන්දය කියන වචනය තුල අපිට කුසල පාක්ෂික ධර්මයක් ලෙස හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඡන්தோ ජායති කියලා කිව්වේ අන්න ඒ කුසල පාක්ෂික ඡන්දය ඇති වෙනවා. ඒ ඡන්දය මොකද්ද? කත්තු කම්මිතා කුසල ඡන්දය. කත්තු කම්මිතා කුසල ඡන්දය. තව දුරටත් කරගෙන යාම සඳහා ඇති කරගනු ලබන කැමැත්ත තමයි එතනදී අදහස් වෙන්නේ. එතකොට තව දුරටත් ඒ දියුණු කරගෙන යාමට එතන පවතින කැමැත්තක්. ඒ කැමැත්ත ඡන්දය. මොකද ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව එයාට හොඳට ප්‍රකටව වැටහෙන්නට පටන් ගත්තාම බාහිර අරමුණු වලින් එයාගේ හිත නිදහස් වෙනවා. බාහිර අරමුණු වලින් එයාගේ හිත ඉවත් වන්නට පටන් ගන්නවා. අන්න එතකොට එයාට ඒ ඡන්දේ තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඡන්ද වශයෙන් අද්ධාන සංඛා දීඝං අද්ධාන සංකාතය අසසති. එයා ඒ ඡන්ද වශයෙන් ඒ කැමැත්ත විදිහටම එයා තව දුරටත් ඒ ඡන්දය හා සමග ඉදිරියට කරනු කැමැත්ත හා සමග අද්ධාන සංකාතේ දීඝං අද්ධාන සංකාතය අසසති. දීර්ඝ වූ අද්ධාන සංඛාත කාලයක් පිළිබඳව එයා ආශ්වාසය සිද්ධ කරනවා. ඡන්ද වශයෙන් දීඝං අද්ධාන සංඛාතේ පස්සසති. ඡන්ද වශයෙන් එයා අද්ධාන සංඛාත කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්වාසය කරනවා. ඒ වගේම ඡන්ද වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසය දීර්ඝ ලෙස දීර්ඝ කාලයක් සිද්ධ කරනවා. දැන් දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා කිව්වහම මේ ආකාරයේ නුවණවල් දැන් අපි 6ක් කතා කළා. මොනවද? දීර්ඝ ලෙස දීර්ඝ කාලයක් ආශ්වාස කරනවා, දීර්ඝ ලෙස දීර්ඝ කාලයක් ප්‍රශ්වාස කරනවා, දීර්ඝ ලෙස දීර්ඝ කාලයක් ආශ්වාස සහ ප්‍රශ්වාස කරනවා. ඊට පස්සේ එහෙම කරගෙන යනකොට ඡන්දය උපදිනවා. ඡන්දය ඉපදුනහම ඡන්දය හා සමග දීර්ඝ කාලයක් ආශ්වාසය කරනවා. ඡන්දය හා සමග දීර්ඝ කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්වාසය කරනවා. ඡන්දය හා සමග දීර්ඝ ලෙස දීර්ඝ කාලයක් ආශ්වාස සහ ප්‍රශ්වාසය කරනවා. එතකොට ආනාපාන සති භාවනාව වඩනකොට ඔබේ හිතට දැනෙන පළවෙනිම දේ තමයි එපා වීම නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට ටික වෙලාවක් භාවනා කරගෙන යනකොට තීන මිද්දෙන් ආරෝඪ වෙලා තීන මිද්ද ඇවිල්ලා
SPA වෙන්නට පටන් අරගෙන නිදිමත ගතිය ඇවිල්ලා භාවනාවත් එක්කම එපා වෙලා යනවා කෙනෙකුට. නමුත් මෙතනදී අපි තේරුම් ගන්නට අවශ්‍යයි ආනාපාන සති භාවනාව ගැන හරියට සතෝකාර්ය විදිහට. සතෝකාර්ය කියලා කියන්නේ සිහියෙන් සිදු කරනු ලබන දෙයක් විදිහට කෙනෙක් සිහිය පවත්වනවා නම්, කෙනෙක් නුවණ පවත්වනවා නම් ඒ කෙනාට කිසිම විදිහකින් කිසිම අයුරකින් වර්ධින්නේ නැහැ. ඒ කියන්නේ වර්ධින්නේ නැහැ කියලා කියන්නේ තීන මිද්දාදී ධර්මයන්ට ඉඩක් නැහැ. හැබැයි ඒක සිහියෙන්ම කරන්න ඕනේ. ඒ තුල වීරය තියෙන්නට ඕනේ. ඒ සිහියෙන් සහ වීරයෙන් ඒ දේ සිද්ධ කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම අපි සිදු කළ යුතු දේ බවට පත් වෙන්නේ. එතකොට ඒ විදිහට අපි ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිහිය සහ නුවණ ඒ විදිහට පවත්වගෙන යනකොට අපිට පළවෙනි දේ තමයි ඡන්දය ඇතිවීම කියන දේ. ඒ කියන්නේ තවදුරටත් එය දියුණු කරන්නට අවශ්‍ය කැමැත්ත, ඡන්දය උපදිනවා. ඡන්දය උපදිනකොට ඒක අපි අමාරුවෙන් සිද්ධ කරන දෙයක් නෙමෙයි, ඊටාම සැපසහගත මට්ටමක් සමග සතුටක් සමග ඇතිවෙන දෙයක්. එතකොට ඒක අපි ඡන්ද වශයෙන් තමයි ඊට පස්සේ සිද්ධ කරගෙන යන්නේ. මූලික වශයෙන්ම ඡන්දයක් නැතුව එයා හිත තිබ්බා, ටිකක් කරගෙන යනකොට එයාට ඒ පිළිබඳව ඡන්දයක් ඇති වුණා. එතකොට ඡන්දය ඇති වුණාට පස්සේ මොකද කරන්නේ? ඡන්දය ඇති වුණාම ඡන්දයේ සහිතව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පවත්නා ආශ්වාසයේ පිළිබඳව දැනුම් ඇතුව ඉන්නවා. දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පවත්නා ප්‍රශ්වාසයේ පිළිබඳව නුවණ ඇතුව ඉන්නවා. දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පවත්නා ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව නුවණ ඇතුව ඉන්නවා. එතකොට මේ විදිහට මෙයා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පවත්නා ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව නුවණ ඇතුව වාසය කරනකොට මේ පිළිබඳව එයාගේ නුවණ ප්‍රඥාව පවත්වනකොට එයාට ප්‍රාමොද්‍ය හට ගන්නවා. ප්‍රාමොද්‍ය හට ගන්නවා. ඒකට කියනවා පාමොජ්ජ කියලා. පාමොජ්ජං ජායති කියලා කියනවා. පාමොජ්ජ ප්‍රමුදිත බව හට ගන්නවා. ප්‍රමුදිත බව. එතකොට කෙනෙකුට පළවෙනි අංගයේ හැටියට අපි කිව්වා ප්‍රීතිය තමයි ඇති වෙන්නේ කියලා. ප්‍රීතිය ඇති වුණා වගේම දෙවෙනි අවස්ථාව හැටියට එයාට ප්‍රමුදිත බවක් පාමොජ්ජයක් ඇති වුණා. ප්‍රමුදිත බව පාමොජ්ජය කියන දේ ඇති වුණාම එයාට ඊට එහාට ගිහිල්ලා තවදුරටත් ඒක වඩන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රීතිය කියන දේ නැතිනම් අපි ගත්තාම ක්ෂණික වශයෙන් ඇතිවෙන බලවත් ප්‍රීතියක් තමයි එයාට හිතට ඇති වෙන්නේ. ඡන්දය කියලා කියන්නේ ඊට අඩු සංඛ්‍යාතයකින් එයාට හිතේ තියෙන සතුට කියන එක. ඒකට එයා සතුටින් කරගෙන යනකොට තමයි මේ බලවත් වෙන ප්‍රීතියක් එයාට හටගන්නේ. ඒකට තමයි අපි පාමොජ්ජය කියලා හඳුනා ගන්නට යෙදුනේ. ඒ කියන්නේ තතෝ ඡන්ද වශයෙන් දීගං අද්ධාන සංකාත්තේ අසසතෝපි පසසතෝපි පාමොජ්ජං ජායති. ඒ විදිහට අපි වඩනකොට ප්‍රමුදිත බව හට ගන්නවා හිතේ. එතකොට ඒ ප්‍රමුදිත භවෙන් යුක්තව යා මොකද කරන්නේ? ප්‍රමුදිත භවෙන් පාමොජ්ජ වශයෙන් දීගං අද්ධාන සංකාතේ අසසති ප්‍රමුදිත විදිහට යා දීර්ඝ ලෙස පවත්නා ආශ්වාසය පිළිබඳව බොහෝ කාලයක් මුළුල්ලේ පවත්නා ආශ්වාසය පිළිබඳව නුවණ පවත්වනවා. ප්‍රමුදිත භවෙන් යුක්තව බොහෝ කාලයක් මුළුල්ලේ දීර්ඝ ලෙස පවත්නා ප්‍රශ්වාසය පිළිබඳව යා සිහිය පවත්වනවා. බොහෝ කාලයක් මුළුල්ලේ දීර්ඝ ලෙස පවත්නා ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව එයා නුවණ පවත්වනවා ප්‍රමුදිත බවක් විදිහට. එතකොට පාමොජ්ජ වශයෙන් තමයි එයා මේ විදිහට ඒ දේ දියුණු කරන්නේ. මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව එයා නුවණ පවත්වනකොට එයා සිහිය පවත්වනකොට චිත්තං විවට්ටති කියලා කියනවා. සිත මිදෙනවා. සිත මිදෙනවා කොමකින්? ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව එයාගේ හිත මිදෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් සිත ගැලවෙනවා. ඒ නිමිත්තෙන් එයාගේ හිත මිදෙනවා. ඒ නිමිත්තෙන් හිත නිදහස් වෙනවා. චිත්තං විවට්ටති කියලා කියනවා. එතකොට මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව නුවණ පවත්වනකොට පළවෙනි අංගයේ විදිහට දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා කියනකොට දීර්ඝව ආශ්වාස කරනකොට දීර්ඝව ආශ්වාස කරනවා කියන එක පිළිබඳව දන්නවා කියලා කියනකොට අපිට මෙතනදී වැඩෙන නුවණ තමයි තැන් 9ක ඇතිවෙන මේ නුවණ. තැන් 9ක ඇතිවෙන
මේ නුවණ. මොකද්ද තැන් 9? පළවෙනියටම දීර්ඝව ආශ්වාස කරන බවට දන්නවා. දෙවෙනි එක දීර්ඝව ප්‍රාශ්වාස කරන බවට දන්නවා. ඒ වගේම දීර්ඝ කාලයක් මුළුල්ලේ ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියන එක පිළිබඳව දැනුම එයා තුළ ගොඩනගෙනවා. ඒ කියන්නේ මේ තුනෙන් අදහස් කරන්නේ මොකක්ද? මේ තුනක් කියලා අදහස් කරන්නේ එකම නෙමෙයි. මේ තුනෙන් අදහස් කරන්නේ ඒ තන නුවණ තියෙනවා. ඒ තන නුවණ තියෙනවා කියන්නේ ආශ්වාස කරනකොට ආශ්වාස කරන බවටත් දන්නවා. දීර්ඝ ලෙස ආශ්වාස කළා කියන එක බවට සිහියයි. දීර්ඝ ලෙස ප්‍රශ්වාසය කරනකොට දීර්ඝ ලෙස ප්‍රශ්වාසය කළා කියන එකටත් සිහියයි. දීර්ඝ ලෙස ආශ්වාසයත් ප්‍රශ්වාසයත් කරනවා කියන මේ දෙක ගැනම එක විට එයාට සිහිය තියෙනවා. එක හිත කියන්නේ මේ එක හිතේ මේ සිහියයි කියන එක නෙමෙයි. මොකද එකපාර දෙකම කරන්නේ නැහැනේ. නමුත් එයාට මේ දීර්ඝ සංඛ්‍යාත කාලයක පවත්නා මේ පිළිබඳව සිහිය පවත්වනවා කියන එක පිළිබඳව එයාට දැනුම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ප්‍රධාන නුවණවල් නැතිනම් ප්‍රධාන තුන් තැනක් එයාට හම්බෙනවා. ඊට පස්සේ එහෙම කරගෙන යනකොට ටික වෙලාවක් ඒක භාවිත කරනකොට තමයි එයාගේ ආශ්වාස ප්‍රශ්වාසයන් සුකුමතර විදිහට වැටහෙන්නට පටන් ගන්නවා. සහ එයාට එතනදී ඡන්දය කියන දේ උපදින්නට පටන් ගන්නවා. ඡන්දය. එතකොට එයාට කැමැත්ත උපදිනවා. තවදුරටත් ඒ පිළිබඳව නුවණ පවත්වන්නට එයාට ඡන්දය උපදිනවා. ඡන්දය උපදිනකොට ඡන්ද නිස්ෘතව එයා දීර්ඝ සංඛ්‍යාත කාලයක් පිළිබඳව පවත්නා ආශ්වාසයේ පිළිබඳව දන්නවා. ඡන්ද වශයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්නා ප්‍රශ්වාසයේ පිළිබඳව දන්නවා. ඡන්ද වශයෙන් පවත්නා ආශ්වාස සහ ප්‍රශ්වාසයන් කියන මේ දෙක පිළිබඳවම දන්නවා. දැන් එයාගේ හිත මේ තැන් 6ක මේ විදිහට දියුණු වෙනවා. ඊට පස්සේ අපි කිව්වා පාමොජ්ජ වශයෙන් කියලා. පාමොජ්ජ කියලා කියන්නේ ප්‍රමුදිත බවක් විදියට. ඊට පස්සේ අපි ගත්තාම තුන්වෙනි අවස්ථාව කියනකොට ප්‍රමුදිත බව කියන එක. පළවෙනියටම දීර්ඝ රස්ව නුවණ, ඊළඟට ඡන්ද වශයෙන්, ඊට පස්සේ ප්‍රමුදිත බව විදිහට හට ගන්න දෙවෙනි අවස්ථාව. එයා ප්‍රමුදිතව මේක කරනවා. ප්‍රමුදිත බව කියලා කියන්නේ එයාගේ මුළු කයම ප්‍රීතියෙන් පිනා යන මට්ටමකටපත් වෙන අවස්ථාවක්. එතකොට ඒක ඊටාම සැපසහගත, ඊටාම ප්‍රීතිමත් මට්ටමකටපත් වීම. ඒක අර කෙලෙස් සම්මිශ්‍ර ප්‍රීතිය නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. කෙලෙස්ුන්ගේ මිශ්‍ර නොවුණු ප්‍රීතියක් පිළිබඳවයි මෙතනදී අදහස් කරන්නේ. එතකොට අන්නේ ප්‍රීතියෙන් යුක්තව ආශ්වාසය කරනවා, ප්‍රීතියෙන් යුක්තව ප්‍රශ්වාසය කරනවා, ආශ්වාස ප්‍රශ්වාසය කරනවා. ඒකට අපි කියන්නේ පාමොජ්ජ වශයෙන් කියලා, ප්‍රමුදිත බවක් කියලා. හිතේ ඇති කරගත්ත අවදිමත් ප්‍රමුදිත භාවයකින් යුක්තව ආශ්වාස කරන එකට නුවණ ඇතුව ඉන්නවා, ප්‍රශ්වාස කරන එකට නුවණ ඇතුව ඉන්නවා, ආශ්වාස සහ ප්‍රශ්වාසයට නුවණ ඇතුව වාසය කරනවා. එතකොට මෙන්න මේ විදිහට තුන් තැනක පවත්නා ප්‍රධාන දියුණුවක් අපිට දකින්න පුළුවන් දීර්ඝ ලෙස ආශ්වාස කිරීමෙහි. තුන් තැනක පවත්නා දියුණුවක්. තුන් තැනක පවත්නා දියුණුවක් කියලා කිව්වට මේක දිගහැරලා ගත්තාම නව ආකාරයක්. මේක දිගහැරලා ගත්තාම නව ආකාරයක්. දීර්ඝව දකින්න බව, ඡන්ද වශයෙන්, ප්‍රමුදිත වශයෙන් කියන ආකාර තුනට අර ආශ්වාස ප්‍රශ්වාස ආදී ලෙස කරුණු තුනම යෙදුනට පස්සේ නව ආකාරයකට දීර්ඝ ලෙස ආශ්වාස ප්‍රශ්වාසයන් කිරීම පිළිබඳව එයා සිහිය පවත්වනවා. ඊට පස්සේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා දෙවෙනි කාරණාව හැටියට රසං වාසසන්තෝ රසං අස්සසාමීති පජානාති. රසව ආශ්වාස කරනකොට රසව ආශ්වාස කරනවා කියන එක පිළිබඳව නුවණයි. රසව ප්‍රශ්වාස කරනකොට රසව ප්‍රශ්වාස කරනවා කියන එක පිළිබඳව නුවණයි. රසව ආශ්වාස කිරීමත් රසව ප්‍රශ්වාස කිරීමත් පිළිබඳව නුවණින් වාසය කරනවා. එතකොට මේ රසව ආශ්වාස කිරීමත් රසව ප්‍රශ්වාස කිරීමත් පිළිබඳව නුවණ තියෙනකොට ඒ කියන්නේ අර කෙටි හුස්මක් ගැනීම පිළිබඳව. ඒකට කියනවා ඉත්තර සංඛාතේ අස්ස සති පස්ස සති කියලා. ඉත්තර සංඛාතේ. එතකොට රසං ඉත්තර සංඛාතේ අස්ස සති පස්ස සති. එතකොට ඉත්තර සංඛාතේ කියලා කියන්නේ කෙටි කාලයක් ආශ්වාස කරනවා, කෙටි කාලයක් ප්‍රශ්වාසය කරනවා.
එතකොට ඒ සාමාන්‍යයෙන් අපි කියන්නේ ලොකු හුස්මක් ගන්නවා පොඩි හුස්මක් ගන්නවා කියලා. අන්න ඒක ගැනයි මේ කියන්නේ. ඒකට මේ පොඩි හුස්මක් කෙනෙකුට කෙටි කාලයක් මුළුල්ලේ පවත්නා හුස්ම පාර තමයි මේ රස්වව පවත්නා හුස්ම පාරක් කියලා කියන්නේ. එතකොට මේ පිළිබඳවත් අපිට නුවණ පවත්නකොට අර දීර්ඝ ලෙස පවත්නා ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිහි පැවැත්වුවා වගේම මෙතනත් අපිට සිහි පවත්වන්නට තියෙන්නේ ඒ ආකාරයටම නවතැනක. එතකොට ප්‍රධාන තුන් තැනයි. ඒ තමයි රස්වව ආශ්වාස කරනවා, රස්වව ප්‍රශ්වාස කරනවා, රස්වව ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියන ඒ පළවෙනි ත්‍රිකය. ඊට පස්සේ දෙවෙනි ත්‍රිකයේ විදිහට හම්බෙනවා ඡන්ද වශයෙන් රස්වව කෙටි කාලයක් මුළුල්ලේ ආශ්වාස කරනවා, කෙටි කාලයක් මුළුල්ලේ ප්‍රශ්වාස කරනවා. ඡන්ද වශයෙන් ආශ්වාසය සහ ප්‍රශ්වාසය කරනවා කියන එක. ඊට පස්සේ පාමොජ්ජ වශයෙන් රස්වව කෙටි කාලයක් මුළුල්ලේ ආශ්වාසය කරනවා, රස්වව කෙටි කාලයක් මුළුල්ලේ ප්‍රශ්වාස කරනවා, රස්වව ආශ්වාස ප්‍රශ්වාසය කරනවා කියන මේ තුන් තැනක නැතිනම් ත්‍රිකයේ කරුණු තුනක්. ඒ කියන්නේ තුනේ කරුණු තුනක් අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ කරුණු 9ක්. ඒ කියන්නේ නුවණවල් 9ක් අපිට තියෙන්නට අවශ්‍යයි. එතකොට ප්‍රධාන කරුණු අපි 9 බැගින් 18ක් පිළිබඳව මෙතනදී හඳුනා ගන්නවා. 9 බැගින් 18ක් අපි කරුණු හඳුනා ගන්නවා. එතකොට ඒ 18 තමයි දීර්ඝ කාලයක් මුළුල්ලේ ආශ්වාස කිරීම ප්‍රශ්වාස කිරීම කියන කරුණට අදාළව 9යි. රස්වව ආශ්වාස කරනවා රස්වව ප්‍රශ්වාස කරනවා කියන කරුණට අදාළව 9යි විදිහට අපි මෙතනදී 18 ආකාරයක ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව සිහිය පැවැත්වීම පිළිබඳව අදහස් කරනවා. එතකොට මෙන්න මේ ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව මේ විදිහට නුවණින් වාසය කිරීම තමයි ආනාපාන සති භාවනාවෙහි යෙදෙන පළවෙනිම දේ බවට පත්වන්නේ. එකයි සෝ සතෝ ආස සති සතෝ පස්ස සති කියලා සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරනවා. කොහොමද සිහියෙන් ආශ්වාස කරන්නේ කොහොමද සිහියෙන් ප්‍රශ්වාස කරන්නේ කියන එක විමසමින් පළවෙනි දේ හැටියට දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීර්ඝව ආශ්වාස කරමින් දීර්ඝව ආශ්වාස කරනවා කියන එක පිළිබඳව දන්නවා. දීර්ඝව ප්‍රාශ්වාස කරමින් දීර්ඝව ප්‍රශ්වාස කරනවා කියන එක පිළිබඳව දන්නවා. රස්වව ආශ්වාස කරමින් රස්වව ආශ්වාස කරනවා කියන එක දන්නවා. රස්වව ප්‍රශ්වාස කරමින් රස්වව ප්‍රශ්වාස කරනවා කියන එක ගැන දන්නවා කියන මේ කාරණාව විග්‍රහ කොට දක්වන්නේ. එතකොට මේ විදිහට පවත්වනකොට සිහිය පවත්වනකොට මොකද්ද වෙන්නේ? මේ විදිහට දීගං අස්සසන්තෝ කියන්නේ දීර්ඝව ලෙස ආශ්වාසය කරනකොට එයාට ඒ පිළිබඳව පවත්වනවා සිහියක්. ඒ පිළිබඳව පවත්වනවා නුවණක්. එතකොට සිහිය සහ නුවණ කියන මේ ධර්මතා දෙකම ඒ කෙනාට එතනදී පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සිහිය සහ නුවණ පවත්වනකම නිසා තමයි මේ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්නට එයාට පුළුවන්කම තියෙන්නේ මේ ශාසනයේ ක්‍රමවේදයක් යටතේ. මේ ශාසනයේ ක්‍රමවේදයක් යටතේ. ඒ කියන්නේ එයාට දියුණු වෙන්නේ සිහිය පමණක් නෙමෙයි. එයාට එතන දියුණු වෙනවා ප්‍රඥාවත්. ප්‍රඥාවේ දියුණු බවත් සිහියෙහි දියුණු බවත් කියන මේ දෙකම බුදුදහම තුළ අපේක්ෂිතාර්ථයන් කියලා කියන්නේ බලාපොරොත්තු වෙන දේ. භාවනාවක් ආරම්භ කරනකොට මූලික වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි භාවනාවක් කළා කියන්නට නෙමෙයි. භාවනාවක් කරනකොට අපි බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි දෙයක් කළා කියන එකක් නැතිව නිර්වාණය ඉලක්ක කරගෙන වස්සග්ග පරිණාමව අපි භාවනා කරනවා කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. වස්සග්ග පරිණාමව කියලා කියන්නේ නිවනට නැඹුරු වූවක් කොට කියලා. නිවනට නැඹුරු වූවක් කොට. එතකොට නිවනට නැඹුරු වූවක් කොට අපි භාවනා කරන්නේ හැම වෙලාවකදීම අපේ භාවනාවෙහි මූලික පරමාර්ථය බවට පත් වෙලා තියෙන්නේ නිර්වාණය කියන දේ. එතකොට නිවීම කියන දෙයට අදාළව සම්මා දිට්ඨිය මුල් කරගෙන තමයි අපිට මේ භාවනාවෙහි නියාමනය සිද්ධ වෙන්නේ. සම්මා සමාධිය මම මනවින් දේශනා කරමි කියලා බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලාට සම්මා සමාධිය පිළිබඳව දේශනා කරන්නට ගිහිල්ලා අපිට දේශනා කළේ
తත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. මහණෙනි එහිදී සම්මාදිට්ඨිය තමයි පූර්වාංගම දේ බවට පත් වෙන්නේ. සම්මාදිට්ඨිය තමයි පෙරටුව දිවෙන්නේ. එතකොට සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියලා සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවා කියලා තමයි අනිකුත් අංගයන්ගේ දියුණුව පිළිබඳව අනිකුත් අංගයන්ගේ වැඩිම පිළිබඳව දේශනා කළේ. එතකොට ඒ අනිකුත් අංගයන් ඒ විදිහට දියුණු කරන්න පුළුවන්කම තියෙන්නේ සම්මා දිට්ඨිය සමන්නාගත වුණ පුද්ගලයෙකුට. ඒ නිසා මේ ශාසනයේ භාවනාවේදී පළවෙනියටම අපිට ප්‍රධානත්වයක් ගන්න දේ තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඇත්ත ඇති හැටියට දැකීම කියලා කියන්නේ. එතකොට මේ මූලික දර්ශනය ඇතිව තමයි මේ භාවනාවට කෙනෙක් ප්‍රවිෂ්ඨ වෙන්නේ. භාවනාවට කෙනෙක් මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ. එතකොට මේ විදිහට මූලිකත්වය අරගෙන කටයුතු කරනකොට එයා මේ ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව දීර්ඝව සහ රස්වව පවත්නා ආශ්වාස සහ ප්‍රශ්වාසයන් පිළිබඳව සිහිය සහ නුවණ පවත්වනවා. එතකොට ඒ විදිහට සිහිය සහ නුවණ පවත්වනකොට ඒකාග්‍රගතං චිත්තස්ස ඒකග්ගං කියලා කියනවා. සිතෙහි ඒකාග්‍රවත් බව ඇති වෙනවා. චිත්තස්ස ඒකග්ගං. එතකොට සිතෙහි ඒකාග්‍රවත් බව ඇති වෙනකොට පජානන්තෝ එය පිළිබඳව නුවණ ඇති කරගනිමින් ඒකේනා සිහියෙන් යුක්තව වාසය කරනවා. සිහියෙන් යුක්තව වාසය කරනවා. එතකොට එයා හිතෙන් දීර්ඝව ලෙස පවත්නා ආශ්වාස ප්‍රශ්වාස රස්වව ලෙස පවත්නා ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිහියෙන් යුක්තව වාසය කරනකොට හිත ඒකාග්‍රගත වෙනවා. ඒකාග්‍රගත වීම පිළිබඳව නුවණැතුව එයා වාසය කරනවා. එතකොට නුවණැතුව වාසය කරනකොට ඒ සතියෙන් එතකොට එතන සිහියක් තියෙනවා. එතන ඥානයක් තියෙනවා. තේන සතියා තේන ඥානේන. එතකොට තාය සතියා තේන ඥානේන කියනකොට ඒ සිහියෙන් ඒ ඥානයෙන් යුක්තව තමයි ඒ කෙනා කටයුතු කරන්නේ. එතකොට එතන සිහිය සහ ඥානය කියන මේ ධර්මතා දෙකේම පැවැත්මක් තියෙනවා. ඒ කියන්නේ ඕනම අවස්ථාවක ආනාපාන සති භාවනාව අපිට පුළුවන්කම තියෙනවා විපස්සනා සංඛ්‍යාත භූමියකට පත් කරගන්නට කෙනෙකුට. විපස්සනා සංඛ්‍යාත භූමියකට පත් කරගන්නට පුළුවන්කම තියෙන ඕනම අවස්ථාවක. එතකොට ඒ නිසා තමයි මේ සෑම තැනකම ප්‍රඥාවෙහි උපයෝගීතාවය පිළිබඳව දේශනා කරන්නේ. ඒ වගේම අනුපස්සති කියන වචනයක් මෙතනදී භාවිත කරනවා. අනුපස්සති කියලා කියන්නේ නැවත නැවත නුවණින් දකිනවා කියන එක. එතකොට කොහොමද නුවණින් දකින්නේ කියන දේ පිළිබඳව විග්‍රහ කරනකොට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ආදී ලෙස ඒ විපස්සනා මානසිකාරයන්ට අදාළව නුවණ භාවිත කරන ආකාරය පිළිබඳව ගෙනහැර දක්වනවා. එතකොට මට මෙතනදී පැහැදිලි කරන්නට අවශ්‍ය වන කාරණාව අපි දීර්ඝ ලෙස ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා රස්ව ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා කියලා කිව්වට මේ තැන් දෙක තුලම අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මොනවාද? ආශ්වාස ප්‍රශ්වාසයේහි පැවැත්ම. ආශ්වාස ප්‍රශ්වාසයේ පවතින්නේ මේ කරජ කය මේ කය මූලික කරගෙන. එතකොට මේ කය මූලික කරගත්ත ආශ්වාස ප්‍රශ්වාසයත් මේ කයත් කෙනෙකුට විපස්සනා සංඛ්‍යාත නුවණකින් දකින්නට පුළුවන්කම තියෙනවා. අනිත්‍ය භාව වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට දකිමින් යාට ආශ්වාස ප්‍රශ්වාසයන් දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. නැත්නම් ඒ පිළිබඳව සිහිය ඇතුව වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. එතනින් යාට මෙය විපස්සනාවට නැඹුරු වූවක් කොට භාවිත කරන්නට පුළුවන්. විපස්සනාව පැත්තට නැඹුරු වූවක් කොට ඒ ආනාපාන සති භාවනාව භාවිත කරන්නට පුළුවන්. නමුත් ඕනේ නම් තවදුරටත් ඉදිරියට යාට සමත වශයෙන් මෙය ඉදිරියට භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. සමත විදිහට චිත්ත ඒකාග්‍රතාවයේම මුල් කරගෙන යන විදිහට එයාට මේක තවදුරටත් ඉදිරියට භාවිත කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? අපිට පුළුවන්කම තියෙනවා ඊළඟ අවස්ථාව හැටියට ආනාපාන සතියෙහි විග්‍රහ වන සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදීව ආශ්වාස කරනවා. අසසිස්සාමීති සික්ඛති. ආශ්වාස කරන්නේ මේ හික්මෙනවා. සික්ඛති කියලා කියන්නේ හික්මෙනවා කියන එක. එතකොට සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ සියලු කය ප්‍රතිසංවේදීව අසසිස්සාමීති
ආශ්වාස කරන්නෙමි සික්ඛති හික්මේ. දැන් අපි මේට පෙර කතා කරපු කාරණාවේදී කතා කළේ දීඝං වා අසසන්තෝ දීඝං අසසාමීති පජානාති. දීර්ඝව ආශ්වාස කරන්නෙමි දැනගන්නවා. දීර්ඝව ප්‍රශ්වාස කරන්නෙමි දැනගන්නවා. එතකොට මේ අසසාමි පස්සසාමි කියලා කියන්නේ වර්තමාන කාලය. වර්තමාන කාලය කියන්නේ මේ මොහොතේ පවතින දෙයක්. මේ මොහොතේ කරන දෙයක්. පාලි භාෂාවේ අසසාමි පස්සසාමි කියන මේ වචන දෙක ඒ උත්තම පුරුෂ වචන දෙකක්. එතකොට මේ වචන දෙකේදී මේ මොහොතේ ආශ්වාස කරන බව මේ මොහොතේ දැනගන්නවා. මේ මොහොතේ ප්‍රශ්වාස කරන බව මේ මොහොතේ දැනගන්නවා. එතකොට ඒ පිළිබඳව දැනගැනීම විදිහට නුවණ පවත්වනවා කියන එකයි කිව්වේ. ඊට පස්සේ අපිට ඊළඟ අවස්ථාවට යනකොට අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ රසං වා අසසන්තෝ රසං අස්සසාමීති පජානාති. රසව ආස්වාස කරමි දැනගන්නවා. ඒකට වර්තමානයේ මේක කරමින් ඉන්නවා කියන එක. ඒ කියන්නේ දැන් හුස්ම ගන්නවා කියන එක අමුතුවෙන් අපිට උපදවන්න ඕන දෙයක් නෙමෙයිනේ. අපිට මේ මොහොතේ ප්‍රകൃතියෙන් ස්වභාවිකවම විද්‍යමාන වන ස්වභාවිකවම සිද්ධ වෙන දෙයක් තමයි අපි හුස්ම ගන්නවා කියන එක. එතකොට ඒක ස්වභාවිකව සිද්ධ වෙන කෘත්‍යයක්. ස්වභාවිකවම සිද්ධ වෙන කාර්යයක් ඒක. එතකොට මේ ස්වභාවිකවම සිද්ධ වෙන ඒ කාර්යය පිළිබඳව දැනුම් ඇතුව ඉඳීම තමයි මෙතනදී අදහස් කරන්නේ. හැබැයි දැන් දෙවෙනි අවස්ථාවට යනකොට එතනදී කියන්නේ ඊට වඩා එහාට යන මට්ටමක්. ඒ කියන්නේ ඒක ස්වභාවිකව තියෙන මට්ටමක් නෙමෙයි, අපිට ප්‍රකට මට්ටමක් නෙමෙයි, අපි උපදවන මට්ටමක්. උපදවන මට්ටමක් කියන්නේ දැන් අපිට නැති මට්ටමක් අපි අලුතෙන් උපදවන්නට ඕනේ. අන්න ඒ නිසා තමයි මෙන්න මේ මට්ටම උපදවනවා කියන බවින් යුක්තව එයා සික්ඛති කියලා කියන්නේ ඒ පිළිබඳව හික්මෙනවා කියන එක. එතකොට ඒකයි සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති කියලා කිව්වේ. එතකොට අස්ස සිස්සාමීති කියලා කියන්නේ අස්ස සිස්සති කියන එකේ අනාගත කාල වාක්‍යයක්, අනාගත කාල පදයක්. අස්ස සිස්සාමීති සික්ඛති. ආශ්වාස කරන්නෙමි හික්මෙනවා. ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙනවා. එතකොට මේ අනාගත කාලයට අයිතිව අනාගත කාලයට අයත්ව තමයි මේක කතා කරන්නේ. ආශ්වාස කරන්නෙමි එයා හික්මෙනවා. ඒ කියන්නේ දැන් වර්තමානයේ මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයට ප්‍රකටව තියෙනවා. එතකොට ආශ්වාස ප්‍රශ්වාසයන් එයාට ප්‍රකටව තියෙනකොට එයා තවදුරටත් සියලු කය ප්‍රකට කරගනිමින් ආශ්වාස කරන්නෙමි ප්‍රශ්වාස කරන්නෙමි කියලා එයා හික්මෙනවා. ඒක තමයි මෙතනදී ඒක අනාගත කාලයෙන් ලැබුවේ. අනාගත කාලයෙන් තබන්නට හේතු බවට පත් උනේ ඒක. ඒ නිසා අස්සසිස්සා මීති සික්ඛති පස්සසිස්සා මීති සික්ඛති කියලා මේක කොටස් දෙකක් විදිහට අනාගත කාලයේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඒ අනාගත කාලයේ විදිහට ලැබුවාම අපිට ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳවම නුවණ පවත්වන ආකාරයේහි යම් වෙනසක් මෙතනදී දකින්න පුළුවන්. ඒ තමයි සබ්බ කාය පටිසංවේදී. මේක අර දීර්ඝ රස්ව කියන දේ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ දීර්ඝව රස්ව කියන එකට අවධානයක් යොමු නොකොට මෙතනදී තියෙන්නේ කය ප්‍රතිසංවේදීව කියන එක. එතනදී මොකද්ද මේ සබ්බ කාය කියලා කියන්නේ කියන එක පිළිබඳව අපිට විශේෂයෙන් විමසා බැලීම වැදගත් වෙනවා. කය කියලා කියනකොට නාම කය සහ රූප කය කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. මේ කරුණු පිළිබඳව අපි අපේ අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙනවා. අපිට පුළුවන් ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී හැමදිනම ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් මේ උතුම් ධර්මලාභය ඔබට ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි අනුමෝදන් කරනවා. සියලු දෙනාටම මේ උතුම් කුසල ධර්මයන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ලැබීම සඳහා අමා මහ නිවනින් සැනසීම සඳහා හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා